නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දේමානි භික්කවේ බලානි කතමානි ද්වේ පටිසංඛාන බලංච භාවනා බලංච. ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහක දායකත්වයේ දරූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දී යමක් වටහා ගැනීම සඳහා කාලය යොමු කළා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්වතුනි. බුදු සමය කියලා කීවට ඒක බෞද්ධයින් සඳහා කියලා ලේබල් එකක් එහෙම ගහන්න පුරුදු වෙන්නේ නැතුව ඉන්න තථාගත බුදු පියාණන් වහන්සේ මිනිසුන් සඳහා ධර්ම දේශනා කළ කෙනෙක්. ඒ මඟ තේරුම් ගත් අය අනුගත වූ බුදුනුවන් නැත්නම් බෞද්ධයින් බවට පත් වුණා. අපේ රටේ බෞද්ධයින්ට බණ කියලා පුරුදු වුණාට අපි මේ ධර්ම දේශනා කරන්නේ මාධ්‍ය හරහා ලෝකයට. මෙම බස තේරුම් ගන්න පුළුවන් නම් ලෝකෙ කොතනක හිටියත් ඕනෑම මිනිසෙකුට Tamanගේ ආගමික භක්තිය ශ්‍රද්ධාව චාරිත්‍ර පිළිබඳ අත නොහැර මෙයට ඔබට සවන් දෙන්න පුළුවන්. මේ 아무තු ඇදහිල්ලක් විශ්වාසයක් තැනකට ඔබ ගෙන යාමක් නෙවෙයි, ඔබ පිළිබඳ කරන ගැඹුරු හැදෑරීමක්. ඔබ තුලින් ඔබ පිළිබඳව කරන ගැඹුරු හැදෑරීමක් මෙය. ඒ සත්‍ය නම් පිළිගන්න ඕන බුදුන් වදාළ නිසා නෙවෙයි, අප කියන නිසා නෙවෙයි, ඔබ ළඟ සිදු වෙනවා නාන. අන්න එහෙම මානව දහමක් මේක. ඒ නිසා ලෝකේ ඕනෑ කෙනෙකුට Taman කැමති රටක් ජාතියක සමයක බාහිර චාරිත්‍ර වාරිත්‍ර කරන්නට බාධාවක් නැහැ. ඇතුළතින් සිදුවෙනා වූ පරිවර්තනීය වෙනසක් තුළ තමයි මිනිසාට දුක ගෙනත් දෙන්නේ සහ ඒ වෙනස ආපහු වෙනස් කර ගැනීමෙන් තමයි මිනිසුන්ට ජීවිතේ සැනසීම උදා වෙන්නේ. ඒක ආධ්‍යාත්මික විප්ලවයක්. ඒ විප්ලවය කරගත්ත කෙනාට අපි කියන්නේ සිද්ධාර්ථ ගෞතම කියලා. උන්වහන්සේට මුණ ගැසුණ යම් කිසි පරම සත්‍යතාවයක්. ඒ හැම බුදුවරුන්ම ලෝකෙට පෙන්වන පරම සත්‍යතාවය. බුදුවරු තමයි පළමුවන්ම දකින්නේ. මේ පරම සත්‍යතාවයේ තරම් සුන්දර දෙයක් මිනිසාට හොයාගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මේ තත්වයන්ට ප්‍රවේශ වෙන්නට හැකියාව නැති අය යම් යම් ඊට මෙහා පැත්තේ පවතින ආ වූ ආගමික චාරිත්‍ර වාරිත්‍ර තුලින් කෙටි කාලීන සතුටක්, බාහිර සතුටක්, ආමිෂ සතුටක් විඳින්මින් ඒ ආගමික ජීවිතය කියලා කියන්න ලෝකේ පුරා පුරුදු වෙලා ඉන්නවා. ඒක අපිට පෙනෙන දෙයක්. ඒ ඔවුන්ගේ දැක්ම බව අපි දකිනවා. අපි ඒ නිසා විවේචනය කරන්න හෝ වැරදි කියන්න පුදුදම් නැහැ. නමුත් ඊට එහා දකින්න හැටි තමයි අපි පැහැදිලි කරන්නේ ඔබට තේරුම් ගන්න පුළුවන් නම්. ගුරුවරයා උගන්වන දෙයට සවන් දීම තුලින් ඒක ඉගෙන ගන්නවා දරුවෝ. සවන් දුන්නේ නැත්නම් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් අන්න ඒ වගේ මේ අපට සවන් නොදෙනවා නම්, එහෙම නැත්නම් අදාළ පොතපත කියවා දැනුම නොලබනවා නම් මේ පිළිබඳ වැටහෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ ඒ පිළිබඳ කතා කරන ධර්ම කරුණු සවන් නොදීමේ සහ ඒ ගැන කතා කරන පොතපත නොකියවීමෙන් සිදුවෙනා වූ හානිය. මොකද ඇතැම් අයට එහෙම තහනමක්ම දාලා තියෙනවා ලෝකයේ. වෙනත් ආගමික පොතපත කියවෙන තහනම් තමන්ගේ ආගම හැර කියලා. තවත් ඒ බඳු දඬුවම් දෙන්න ක්‍රම. නමුත් බුදු සමය කියලා කියන්නේ නිදහස් ධමයක්. ඔවුන්ට කැමැති ආගමික පොතපතක් කියවන්න, කැමැති දේවල් හදාarලා බලන්න කිසි විටකත් තහනමක් නැහැ. මොකද විවෘත භාවයේ තුල තමයි සංසන්දනය කිරීම තුළ වඩාත් හොඳ යහපත් සත්‍ය කෙරෙහි සමීප වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. මෙන්න මේ අදහස් සිතේ තබාගෙන තමයි අපි බුදුන් වහන්සේට සවන් දෙන්න ඕනේ. මේ සවන් දෙන්නේ අපට නෙවෙයි, මතක තබා ගන්න. තථාගතයන් වහන්සේ එලි කළ දෙය අපි සිංහල භාෂාවෙන් තේරුම් අරගෙන පැහැදිලි කරනවා. එතකොට එය සත්‍ය නම් ඒ සත්‍ය බවට පත්වන්නේ බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම නිසා. ජීවිතේ ජය ගන්නට අවශ්‍ය කරුණු දෙකක් පිළිබඳව සඳහන් සූත්‍රයක් තමයි මම මේ අද තෝරාගත්තේ ඔබේ ඉල්ලීම අනුව. මන්දයත් ඔබ නිවනට උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි දේශනයක් කියලා නිදහස ලබා දී තිබෙනවා. ඔබට මම මතක් කරලා තිබෙනවානේ
මට අදාළ දහම් පෙළවල් තියෙනවා මේ පොත්පත්වල කියලා. ඊළඟ එකට ගැඹුරට යන්න. ඒ පෙළවල් වල 10ක් 15ක් 20ක් තියෙන තැන් තිබෙනවා. ඉතින් මේ පෙළේ එහෙම පෙළක් තමයි මම මේ තෝරාගන්නේ. මේකට නමක් තියලා නැහැ. මොකද මේ අංගුත්තර නිකායේ ඒකක දික නිපාතයේ සූත්‍ර වලට අංක ඇරුණාම නම් දෙන්නේ නැහැ. නමුත් මේක අපට අධිකරණ වග්ගයේ පවතින සවැත් නුවර නිදහන් කොට ගත්තා වූ මේක බල කියලා සූත්‍රය කියලා ගත්තත් කමක් නැහැ. මොකද සඳහන් වෙන්නේ බල පිළිබඳවනේ. ඉතින් තථාගතයන් වහන්සේ මේ ආමන්ත්‍රණය කරලා තිබෙන්නේ භික්ෂු පිරිසකට. ඒකෙන් පෙන්වන්නේ භික්ෂූන්ට සීමා වුණා කියන එක නෙවෙයි. උන්වහන්සේලා ඉදිරියේ හිටියේ මොහොතේ වුන් බැවින් උන්වහන්සේලාට ආමන්ත්‍රණය කරලා තිබෙනවා. නමුත් මේ බලවත් වීම මේ බල වර්ධනය ඕන කෙනෙකුට වළංගුයි කියලා තමයි මම දකින්නේ. තථාගතයන් වහන්සේ මහණෙනි මෙන්න මේ බල දෙකක් තියෙනවායි කියලා. බල කියන්නේ බලවත් වීම කියලා හිතන්නකෝ. හරිද? එතකොට කතමානි ද්වේ කියන්නේ මොනවද මේ දෙක කියලා උන්වහන්සේම දේශනා ශෛලියේ හැටිනේ. අනතුරුව උන්වහන්සේ පැහැදිලි කරනවා පටිසංඛාන බලංච. පටිසංඛාන බලයද. එහෙම පටිසංඛාන කිව්වට ඒක තේරෙන්නේ නැහැ ඊට පස්සේ. ඒකට අපි කියමු නුවණින් මෙනෙහි කිරීමේ බලය. එහෙම නැත්නම් ප්‍රත්‍යවේක්ෂණය කියන එක. කල්පනාකට සොයා ගැනීමෙන් බලවත් වෙන ගතිය කියන එක. ඉතින් එතකොට ඒ සඳහා ඔබට පරිකල්පන ශක්තියක් තියෙන්න ඕන. තථාගතවරුන්ගේ ඉගැන්වීම් වල සිදුවීම් සමීක්ෂණය කරන්න සහ ඔබවට ලෝකයේ පුද්ගලයින්ගේ සිදුවීම් වල ප්‍රතිඵල සමීක්ෂණය කරන්න. සාමාන්‍යයෙන් මේකට යාදිතං වපස්ති බීජං තාදිතං හරතේ පලං කියලා තමයි කියන්නේ. යම් දෙයක් වපුරනවද එහි අස්වැන්නයි ලැබෙන්නේ කියලා. ඉතින් ඔබවට සිටින පිරිස් යම් යම් දේවල් හුරු පුරුදු කරගත්තා නම් මේ කතා කරන්නේ වැරදි පැත්තේ දේවල්. එහි ප්‍රතිඵලය වුන්ම භුක්ති විඳින බව දකින්නට අන් අයට සිදු වෙලා තියෙන දේ ඔබට වෙන්න පෙර දකින්න හැකියාවක් තියෙන්න වෙනවා. අපි ගත්තෝ අවියෙන්ම නැසි. අනුන්ට කළ දේ Tamanට පළ දේ. අනුන් හෙලන්ට වලක් කපන්නා ඒ තුල වැටිලා මේ යන්නා. ඔය පෙන්වන්නේ. අනේ විදිහට ඒ වචන වලින් පෙන්නන තමන් කරන ක්‍රියාකාරකමක් තුළ ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ ජීවිතයට දුක කැඳවා ගැනීම නම් වූ ක්‍රියාකලාපයක් මේ සමාජය තුළ දකින්න පුළුවනි. මම මට වතකයි මගේ පතක් තිබෙනවා මේ ජීවිතේම පළ දෙන කර්මය කියලා. මේකේ මෙබඳු ආපහු කතා ඕන තරම් තිබෙනවා. සතියන්ත පුවත්පතක නිතිපතා කතාන්තර දෙකක් තුනක් යනවා. මේ හැම එකෙම පෙන්වන්නේ වැරදි කරන්න ගිහින් ඒකට අදාළ දඬුවම හිමි කරගත්ත අය. ඔබට මේක වෙන්න පෙර අන් අය තුලින් දැකලා ශික්ෂණයටපත් වෙන්න පුළුවන් නම් අන්නේ දකින්න එක තමයි මෙතන මේ ප්‍රත්‍යවේක්ෂණයේ පටිසංකාණය කියලා කියන්නේ. අර මේ අංගුත්තර නිකායේ එහා සූත්‍රයක තිබෙන කතාවක් මම ඔබට කියලා තිබෙනවා. වරදක් කළ පුද්ගලයෙක් රජතුමා ඉදිරියට ගෙනහම රජතුමාගේ අධිකරණ බලය මුල් කොටගෙන තීන්දුව දෙනවා ඉසකසා මරා දමන්නට. ඉන්න එහාට ආය අභියාචන නැහැ ඒ කාලේ. දැන් කරන්න තිබෙන්නේ රතු මල් පළඳවා රතු තොප්පියක් දමා වදක බෙරවා යමින් වදක භූමිය කරා ගෙන යන්න. නමුත් මේක කෙලින්ම ගෙනියන්නේ නැහැ. වීදි සංචාරයක් කරනවා මිනිස්සුන්ට ඇහෙන්න පේන්න. එතකොට මේ වදක බෙර සද්දය අසා මිනිස්සුන් පාරට එකතු වෙලා නිලධාරීන්ගෙන් නැත්නම් වදකයින්ගෙන් නැත්නම් ඒක මෙහෙවන්නන්ගෙන් අහනවා මොහු මරා දැමීමට කළ වරද කුමක්ද කියලා. පස්සේ වරද පෙන්නනවා. ඒ වරදට දඬුවම නෙමෙයි පෙන්වන්නේ. ඒ වරදට දඬුවමට බියවීම සබ්බේ තන්ති දණ්ඩස්සනේ. දකින්න කාලයි කල්පනා කරනවායි කියලා තියෙනවා. මටත් මේ වැඩේ තමයි වෙන්නේ මේක කළොත් මම නම් මේක කරන්නේ නැහැ කියලා ශික්ෂණය වෙනවායි කියලා. අන්නේ ශික්ෂණ ප්‍රතිපදාව. අන් අයට මේක කරාම හමු වෙන ඉරණම මේක නම් මත්පැන් බීවහම හරි හොරකම් කරන්න ගියාම හරි වෛර කරන්න ගියාම හරි පලි ගන්න ගියාම හරි දබර කරගන්න ගියාම හරි ඔවුන්ට අත් වෙලා තියෙන ඉරණම තේරෙනවා නම් තමනුත් ඒ පාරේ ගියොත් ඒ ඉරණමයි අත්වන්නේ කියන එක කල්ැතුව දකින්නට අපි කියනවා පණින්ට පෙර සිතා බලනවා කියලා. අන්නේ හැකියාව තමයි මෙතන මේ පළමුව
ඕන කෙනෙකුට පෙන්වන්නේ. මේ සඳහා ආර්ය භාවයම වැදගත් නැහැ. පෘථග්ජන භාවය තුලත් කිසියම් චින්තන ශක්තියක් දැක්මක් වෙනවා නම් දකින්න පුළුවනි. බලමු අපි කොහොමද මේ පෙන්ලා තිබෙන්නේ කියන එක. ඉදබික්කවේ ඒකච්චෝ ඉති පටිසංචික්කති. අන්න ඒ යම්කිසි පුද්ගලයෙක්, ඒකච්චෝ කියන්නේ භික්ෂුවක් නෙවෙයි, යම්කිසි පුද්ගලයෙක් කවුරු හරි මෙසේ නුවණින් සලකා බලයි. ඉති පටිසංචික්කති කියන එකේ තේරුම මෙන්න මෙහෙම ඔහු දූරදර්ශීව කල්පනා කරලා බලනවා. කොහොමද කල්පනා කරන්නේ? කාය ජුත්‍යර්ථස්සකෝ පාපකෝ විපාකෝ දිත්තේ වේව ධම්මේ අபிසම්පරාය යංච. අන්න කායික වශයෙන් කය මුල් කොටගෙන කරන්නා වූ පාප කර්මයන් තමන්ට මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් උත් විපාක දෙනවා. අර පෙන්නන්නේ ඉහාත්ම වශයෙන් දිත්තේව ධම්මේ අபிසම්පරාය පාරලෝක අහිලෞකික පාරලෞකික වශයෙන් කියලා කියනවා. නැත්නම් මෙලෝ පරලෝ වශයෙන් ඒ කරන ක්‍රියාකාරකම් වල විපාකේ තමා කරා එනවා. ඒක තමන් අසුරෙන් දකින්ට පුළුවන් සමහර විට ළමා කාලයේ සිද්ධියක් ආශ්‍රයෙන් අනුන් ඇසුරින් ඒ අස්සන්න වපුරපය කපා ගන්න හැටි. මේ පාප ධර්මයන්ගෙන් ජීවත් වෙන්න ගිහින් ඒව තුළ අමාරුව වැටෙන හැටි. දැන් ඌරන් අල්ලන්නට තුවක්කු බඳිනවා, උදේ ගිහින් අරන් එනවා. ඉතින් මේ ඌරු ඔක්කොටම වෙඩි වැදිලා මැරෙන්නේ නැහැ. එකෙක් වැඩිලා පැත්තකට වෙලා තරහින් ඉන්නවා හොඳටම. පාන්දරම යනකොට ඔහු මරණයටපත් වෙලා නැහැ. යන්න බැරුව ඉඳලා තියෙන්නේ, පැනලා අර මිනිස්සයාට මැරෙන්නම පහර දෙනවා. එතකොට උගුල් ඇටේ ඌරන් මරන්නට ඔහුට සිදුුනේ ඌරෙක් අතින් මෙයන්ට. විදුලිය අටවන්නේ විදුලිය වැඩි මෙයන්ට, විදුලි රැහැනට වැටි ඔහුම මිය යනවා. මේ ලංකාවේ කතාව ඔය මම කියන්නේ. අන්න එහෙම ඒ වැරදි පාරක ගියොත් මම් පෙර ගියේ වරදින් පිරිපාරකය, ඒ ගිය මගේ අවසානයේ පෝරකය ගීතවලිනුත් පෙන්නනවා ඔය විදිහට. අන්න ඒ විදිහට ඒ පිළිබඳව සිතන්න පුළුවන්කම, කල්ැතුව සිතන්න පුළුවන්කම තමයි මේ පෙන්වන්නේ. එතකොට මේ පෙන්වන්නේ කාය දුස්චරිතයක් වහම ප්‍රධාන වශයෙන් නම් ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය, ඊට අදාළ තවත් ඕනෑම දෙයක් වෙනස් වෙන්න පුළුවන් වර්තමානයේදී ප්‍රධාන වශයෙන් මේ තුන මුල් කොටගෙන. ඒකේ ලාමක විපාක කියන එකේ තේරුම අර පසු කාලීනව ලැබෙනා වූ දුක් විපාකය. මෙලොව වශයෙන් සාමාන්‍යයෙන් රජය විසින් දඩුවම් දීම, පුද්ගලයන් විසින් දේපල ගිනිබත් කිරීම, අපහාසයට උපහාසයට පාත්‍ර වීම, ගමහැරයන්ට සිදුවීම, මුණ වසාගෙන ඉන්ට සිදුවීම ඔය රූපවාහිනී වල පෙන්වනවා වගේ සමහර ටයිකෝට් පැනදපු අය රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙනියනකොට මූණ පෙනේ කියලා ලේන්සුවෙන් මූණ වහගෙන යනවා. ඒ වැඩේ කරනකොට හිතුන්නේ නෑනේ එහෙම වෙයි කියලා. අන්න ඒ වගේ එහෙම විපාක ආපහු එන බව තේරෙනවා නම් ඒක දකින්න පුළුවන්කම නුවණින්, ඇසෙන් නෙමෙයි මේ. පරලෝ වශයෙන්ද? පරලෝ වශයෙන් කොටස ඔබට දකින්න බෑ. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා කාය දුස්චරිතං කත්වා, නැත්තම් කාය දුස්චරිත කොට පාපකම් කම්මං කත්වා, පව්කම් කොට සෝ කායස බෙදෝ පරම්මරණා, හෙතෙම කය මිදී සිදුන මරණින් පසු දුග්ගතින් උප්පජ්ජති, නිරයන් උප්පජ්ජති. ඒකට ඒ කිරීම තුළ තමන් වැටෙනවා පල්ලට. තමන්ගේ මනස පහලට වැටෙනවා. බාහිර ලෝකේ ක්‍රියාකලාපය තමන්ගේ මනසේ ලෝකේ බවට පත් වෙනවා. මනස ලෝකේ බවට පත් වුනහම බාහිර වශයෙන් අතහැරලා නිින්ද ගියාවම නිින්දෙත් ඒ පාපකාරී ලෝකෙම තියෙනවා. එතකොට ඔහු පාපකාරී ලෝකයක් හදාගත්ත බැවින් පරලෝ යන්නෙත් මේ විදිහට කය අතහැරනකොට තමන් හදාගත්ත අර නිදි ලෝට, නැත්තම් ඒ ආශ්‍රයෙන් චිත්ත අභ්‍යන්තරයේ ආශ්‍රයෙන් හටගත් ලෝට. එතකොට මෙලෝ වශයෙන් දුක් විපාක සහ පරලෝ වශයෙන් විපාක වාරය කියන මේ කරුණ බුදු සමයේ පළමුව සාමාන්‍ය සමාජයේ අයට සම්මාදිට්ඨියක් කොට පෙන්නනවා. ආර්ය නෙවෙයි දසවස්තුක. එතකොට එය තමන්ටත් මේ විපාකේ එන බැවින් දුක් විපාක විඳින්න අකමැති බැවින් අන්න ඔහු පොළඹවනවා නුවණින් කාය දුස්චරිතයෙන් වෙන් වෙන්නට. ඒක තමයි මේ පෙන්වන්නේ. ඊළඟට තවත් කාරණයක් පෙන්නනවා. වචී දුස්චරිතය. බොරු පරුස හිස් කේලාම් කියන්න ගියාපම සමාජයේනුත් ඒවට එනුම් පදෙල්ල වෙන හැටි,
එහෙම නැත්නම් Tamanට ප්‍රහාර ලක් සිදු වෙන ආකාරය, බොරුකොට හෙළිවීම තුලින් අපහාස ලක් වෙන ආකාරය, බොරු කීම තුල දඬුවම් ලැබෙන ආකාරය, එහෙම නැත්නම් පරුස වචනය භාවිතා කරන්න ගියාම අන් අය සඳහා Tamanටත් පරුස වචන එල්ල වෙන ආකාරය, කේලම් කියන්න ගියාම Tamanටත් ඒක ආපහු වෙන බව අර පෙන්වන්නේ මේ රටේ තොටේ ඇති තොරතුරු හොය දවසක් ගමවට වැදුනා කියලා ආරොම් මාමගේ කතාවේ බොරු කතාවක් හදන්න ගිහින් අන්තිමට ආරොම් ගැහි පැනගෙන දිව්වයි කියලානේ පෙන්වන්නේ. ඒ ඇදකුද හොයන්න ගියාපුවම අන්තිමට කොතනින් හරි තට්ටු වෙන හැටි. ඒ නිසා මේ පෙන්වන්නේ මිනිසෙක් විසින් සැප කැමති නම් නොකළ යුතු දේවල්. Tamanට පෙනෙන මට්ටමින් සුව කැමති නම් ලෝකෝත්තර නෙවෙයි නොකළ යුතු දේවල්. අන කල්ැතුව දකින්න එක තමයි මේ පෙන්වන්නේ මේ ඉතිපටි සංචික්කති නැත්තම් නුවසින් විමසා බලනවායි කියන එක. එතකොට දෙවෙනි එකේ මොකද්ද පෙන්වන්නේ? වචී ජුත්තරිතස්ස පාපකෝ විපාකෝ දිත්තේ වේව ධම්මේ අபிසම්පරාය යංච. වචනේ පවතිනා වූ දුස්චරිතය තුළ සිදුවෙන්නා වූ පාප ධර්මයන් තුළ ඉහාත්ම වශයෙන් දුක් විපාක සමග පරලෝ වශයෙන් දුක් විපාක හිමි වෙන බව කල්ැතුව දකින්න ඕනේ. එහෙමයි. ඒක එහෙම දකින්න පුළුවන්කමක් සමාජයේ සමහර අයට තිබෙනවා, තේරෙනවා. වර්තමාන සමාජයේ බඳු දේවල් කළ අයට ලැබෙන දඬුවම් මගින්, සමාජයේ දෙන දඬුවම් මගින්, එහෙම විවිධ ක්‍රම මගින් සමහර විට ඔය මට මතකයි අතීතයේ කතාවක් තිබෙනවා යම් පුද්ගලයෙක් බීමත් වෙලා පාරට ඇවිදින් වටපිටායට බැන ඉන්නවා. මේ යුගයේ රජයේ නීතිය වෙනුවට වෙනත් නීතියක් රජ කරපු සමයක් මෙතනින් යන්නට එනවා ඒ පිරිසක්. මොකද කරන්නේ? මේ පුද්ගලයා අල්ලගෙන කට දෙපැත්තෙන් කපලා තියලා යනවා දෙල් පිහියකින්. එදායින් පස්සේ පුද්ගලයා ආයේ බීලා කෑ ගැහුවේ නැහැ කියලා කියනවානේ. අන්න එතකොට ඒ වෙලෙට හම්බුන දඬුවම. එහෙම. ඒ වගේම ඉතිහාසය තුළ, මෑත ඉතිහාසය තුළ පරීක්ෂා කරලා බැලුවොත් එහෙම වේදිකා තුල හා නැත්නම් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රසිද්ධියේ කටපාවිච්චි කරලා කටපරිස්සම් කරගන්න බැරුව අනතුරු අපහාසයට, උපහාසයට සහ සිරදඬුවමට ලක් වෙච්ච චරිතත්වයට හොයාගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ බ්‍රේක් නැති කටවල් කියලා. ওই බ්‍රේක් නැති වෙන්නේ ඒ මොහොතට ලෝභයට වඩා ද්වේෂය ඉස්මතු වුනහම. ද්වේෂය විසින් බ්‍රේක් නැති කරනවා කටට. ඒ නිසා අන්නේ විදිහට ඔබට මේ ලෝකයේ තුලින් මේවා කරපු අයට හමු වුණ දේ පේනවා නම් ඔබටත් ඕක හමු වෙනවා. ලැබෙනවායි කියන එක කල්ැතුව පේන එක තමයි මේ පෙන්වන්නේ. මේ නුවණින් විමසා බැලීම කියන කාරණාව. තුන්වෙනි කොටත් එනවා. මනෝජුත්තරිතස්ස පාපකෝ විපාකෝ දිත්තේ චේව ධම්මේ අபிසම්පරායංචති. එතකොට මනෝදුස්චරිතය කියන එකේ තේරුම නිරන්තරයෙන් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීම. ඉතින් ඒක හැමදාමත් මේ අර්ථ පැහැදිලි කරන්න අවශ්‍යයි කියලා නෑ. ලෝභ කියන එකේ තේරුම පස් දොරෙන්ම යම් ආකාරයක ඇලෙන ආකාරයෙන්, ඒවා පිටපස ලුහු බඳින ආකාරයෙන්. තණ්හා කියන වචනේ පාවිච්චි කළත් කමක් නැහැ. වස්තුවට නෙමෙයි. ඒකට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තණ්හා. අරමුණු ඉටු කර ගැනීමේ අදහසින්ම මොනවා අනිත් අයට මොනවා වුණා. ඒ වගේම විනාශ කිරීමේ අදහසින්ම. නැත්නම් පහත් කිරීමේ අදහසින්ම, ද්වේෂයෙන්. මුලාවෙන් කටයුතු කිරීම මේකට පෙන්වනවා දැඩි ලෝභය, බලවත් ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය කියන එකටත් පව්පින් විපාක විශ්වාස නොකිරීම ආදී වශයෙන් ගන්න පුළුවන් කරුණක් තිබෙනවා. එතකොට ඒකටත් ඉහාත්ම වශයෙන්ම රෝගී වෙන එක, අපහාසයට ලක් වෙන එක, හිටපු ගාම මැරිලා වැටෙන එක ආදී විවිධ කාරණා. මොකද මේ සිත් කෙලසෙනකොට ඒක ප්‍රතිඵලයක් වශයෙන් යම් කායික රෝගී තත්ත්වයන් වැඩෙනවා සහ උත්සන්න වෙනවා. එහෙම එකකුත් තිබෙනවා. කොහෙන් ආවද දන්නේ නැහැ කියලා කිව්වට ඒවට හේතු බැලුවම සිතේම කෙලසීම කියලා හොයන්න පුළුවන්. අනේ ඒ බඳු තත්ත්වයන් මෙලොව වශයෙන්මත් දුක් විපාක ගෙනත් දෙනවා. පරලොව වශයෙන් මේ බුදු සමය උගන්වන්නේ ලෝභ දේශ මොහයන් හෙවත් දුක් ගෙනත් දෙන චෛසිකයන් වර්ධනය කරපුවාම එහි අනාගතයයි පරලොව කියලා කියන්නේ. එතකොට දුගතිගාමීත්වය. පුණ්‍ය විපාකයේ අනාගතය සුගතිගාමීත්වය. එතකොට පුණ්‍ය විපාක නෙවෙයි නම් මේ දුස්චරිත වලින් හම්බ වෙන්නේ පාප විපාක නම් අන්න දැන් මේ ද්වාරත්‍රය මුල් කොටගෙන දසවිධ දුස්චරිතය මිනිසුන් කරනවා සමාජයේ. නිසා තමයි බුදුන් වහන්සේ ඒක විස්තර කරලා තිබෙන්නේ. කරන්න කියලා නෙමේ
මෙන්න මෙහෙම දුක් විපාක තිබෙනවා කරන්න එපා කියලා සමාජයට පැහැදිලි කරලා දෙනවා. ඒක සර්වඥතා ඥානයකින් පෙන්වන්නේ. අන්න ඒවා විශ්වාස කරන එකම සම්මාදිට්ඨියක්. දසවස්තුක සම්මාදිට්ඨියක්. එතකොට ඒ සර්වඥවරයාගේ ඉගැන්වීම පිළිගත්තයි කියන එක. එතකොට මෙන්න මේ විදිහට මේ තුනෙන්ම මොකද වෙන්නේ? දුක් විපාක තේරුම් අරගෙන කාය වචී මනෝ දුස්චරිත Tamanට හැකි පමණින් අතහරිනවා. පාලනය කරගන්නවා. නොයදෙනවා. බලමු. සෝ ඉතිපටි සංකාය කායුත්තරිතම් පහය කාසුචරිතම් භාවේති. වචීජුත්තරිතම් පහය වචීසුචරිතම් භාවේති. මනෝදුස්චරිතම් පහය මනෝසුචරිතම් භාවේති. සුද්ධං අත්තානම් පරිහරති ඉදං උච්චති භික්ඛවේ පටිසංකාන බලං. ඔහු මේ කාය වචී මනෝ දුස්චරිත දුරලා ඒ වෙනුවට සුචරිතේ යහපත් ක්‍රියාකලාපයන්ට සිත කය වචන යොදනවා. එතකොට ඒ තුලින් යහපත් භවගාමී එහෙම නැත්නම් යහපත් ක්‍රියාකාරකම් යුක්ත වූ ජීවිතයක් ලබා ගන්නවා. අර අත්තම් පරිහරිත කියන්නේ ජීවිතයක් පරිහරණය කරනවා. සුචරිතවාදී ජීවිතයක් පරිහරණය කරනවා. ඒ තමයි සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් මිනිසෙකුට පැවිද්දේ හරි ගිහිව හරි ස්ත්‍රී හරි පුරුෂ වශයෙන් ජීවත් විය යුතු ආකාරයේ බුදු සමයේ නිර්දේශය. ගැඹුරු දහමක් බැරි නම් මේ යහපත් ආකාරයක තමන්ට ලැබෙන ඉඩකඩ ඔස්සේ හැම විටම මවට පියාට අඹුවට දරුවන්ට ඥාතීන්ට සහෝදර සහෝදරියන්ට අසල්වාසීන්ට අංග විකල මන්ද බුද්ධික අයට වගේ පිහිට විය යුතු අයට කරදරයකදී එමත් නැත්නම් ආගමික වශයෙන් කටයුත්තකදී ඒවට අදාළ පිටුවහලක් උදව්වක් ලබා දෙන එක තමයි මේ ලස්සනට පෙන්වන වචනයක් වෙන සුද්ධං අත්තානං පරිහරති. පරිසුද්ධ නෙමෙයි අතිපරිසුද්ධ නෙමෙයි යහපත් ජීවිතයක් පරිහරණය කරනවා. අන්න එහෙම තිබෙනවා නම් ඒකේ කිසියම් ආකාරයක බලයක් ඒක. ඒක තමයි ප්‍රත්‍යවේක්ෂා බලය නැත්නම් පටිසංකාන බලය කියන්නේ Taman ගොඩනගාගත් ඍජු බවක් ඒක. ඔහුගේ ජීවිතේ මෙහෙ වෙන්නේ මේ ත්‍රිවිධ සුචරිතයේ ඔස්සේ අනාගතයට. එහි විපාක කිසි විටකත් යහපතට යහපත් විපාක නැමැති අස්වැන්නනේ හම්බ වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් පළවෙනි කාරණේ මම මෙතන කෙටි කලකින් ඉවර කරනවා. මොකද ඊළඟ කාරණේ මීට වඩා ටිකක් දිගු ගැඹුරු කාරණයක් සහ වැදගත් එකක් නිසා. ඔන්න පළවෙනි ඔබට ජීවිතය තුළ ස්ත්‍රී පුරුෂ ගිහිවිත ભેදයෙන්තරව බලවත් වෙන්න ඕන නම් යහපත් පැත්තට ඔබේ සම්මාදිට්ඨිය නැතිනම් දසවස්තුක සම්මාදිට්ඨිය කර්ම විපාක විශ්වාස කිරීමෙන් පාපෙන් බැහැරවීමේ සම්මාදිට්ඨියට පත් වෙන හැටි තමයි මේ බල සූත්‍රයේ පෙන්වලා තිබෙන්නේ. කතමංච භික්ඛවේ භාවනා බලං. භාවනා බලන් කියන එකේ තේරුම භාවනා කිරීමේ බලය කියන්නේ නැතුව වැඩි දියුණු කර ගැනීමෙන් බලවත් කරගන්න පුළුවන් දේ කියන අර්ථය ගන්න. ඉද භික්ඛවේ භික්ඛු විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමීනං. මෙන්න මේ වචන තුන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බාහිර මට්ටමින් නෙවෙයි. බලමු මොකද කියලා පෙන්වන්නේ. විවේකයේ ඇසුරු කළ නිස්ෘත උපනිශ්‍රය. විවේකය මේ විවේකය කියලා කියන්නේ තේ විවේකය හෝ කෑම විවේකය නෙවෙයි. මේ සිත්තිමේ දුස්චරිත අදහස් හැසිරෙනකොට ඇතිවෙනා වූ පීඩණයෙන් මෙදීම සඳහා සිත් සහ සිතුවිලි වල කාය චිත්ත උපදි කියලා පැහැදිලි කරලා දහරනවා. ඒ වගේ අර දුක්ඛගාමී අදහස් වලින් මිදී ඉන්න කැමැත්ත. එතකොටත් ඒක විවේකයක් තමයි. අන්න ඒ කාය චිත්ත උපෙදි විවේකයට උපනිශ්‍රය වෙන්නා වූ කෙනෙක් තමයි විවේක නිස්සිතං කියලා කියන්නේ. ඒක ආධ්‍යාත්මිකෙන් ලැබෙනා වූ පහසුවක් සෝයක් නිරන්තරයෙන් ඉඳගෙන ඉන්න දෙන්නේ නැතුව හිටගෙන ඉන්න දෙන්නේ නැතුව නිදාගෙන ඉන්න දෙන්නේ නැතුව හිතුවිලි ඇවිදින් ඔබට වද දෙනවා. එතකොට ඒ වද දෙනකොට ඒ කොතරම් පීඩනයක්ද අපහසුවක්ද කියලා තේරෙනවා. අන්න ඒක තමයි අවිවේකය කියන්නේ. එතකොට මේවා සිතින් ඉවත් කරගන්නට මුල් වෙන්නා වූ කියන කාර්යය තමයි විවේක නිස්සිත කියලා කියන්නේ. විවේකයේ සඳහා උපනිශ්‍රය වන්නා වූ කියලා ගන්නකො.
අධ්‍යාත්මික විවේක සඳහා. ඒ වගේම විරාග නිස්සිතං. ඇල්මට රාගය කියනවා, නොඇල්මට විරාගය කියනවා. එතකොට විරාගයට වෙනස උපනිශ්‍රය වන්නා වූ කියන එක කියනවා විරාග නිස්සිතං කියන එක. මේකට කාරණයක් තියෙනවා, තව මොකද්ද කියලා කිව්වේ නැහැ, හොයලා බලමු අපි. ඒ වගේම නිරෝධ නිස්සිතං එහෙමත් තියෙනවා වචනයක්. නිරෝධය කියලා කියන්නේ ලෝභ දේශ මොහයන්ගේ නිරෝධය, දුක්ඛ නිරෝධය, දුක් වලට හේතු වල නිරෝධය. අනේ වගේ තමන්ට දුක් ගෙනත් දෙන්නා වූ හේතු සිතෙන් බැහැර කිරීමට උපනිශ්‍රය වන්නා වූ කියන අර්ථයෙන් විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං කියලා කියනවා. තව ලස්සන වචනයක් තියෙනවා සිංහලෙන් සරල අර්ථයක් හොයාගන්න බලන්න. මම කියලා දෙන්නම්. වොස්සග්ග පරිණාමීනං. මේකට මට කියන්න තිබෙන්නේ මොකක්ද? මේ ලෝභ දේශ මොහයන්ගෙන් මිදීම කෙලවර කොට ඇති. ඒ සඳහා වැඩි දියුණු වෙන්නා වූ කියන අර්ථය තමයි පරිණාමය නම් කියලා කියන්නේ. එතකොට තවත් වචනකින් කියනවා නම් නිර්වාණයට අභිමුඛ වූ කියන එක. නිර්වාණයට ප්‍රත්‍යක්ෂ කර ගැනීමට සඳහා පරිණාමය කියන්නේ මෙතන වැඩි දියුණු වී යන්නා කියන එක. එතකොට වොස්සග්ග කියන එකේ ගන්නවා දුක අවසන් වීම කියන අර්ථය. වොස්ස කියන පදයෙන් පෙන්වන්නේ ඒවා අවසන් කිරීම සඳහා වැඩි දියුණු වන්නා වූ. දුකට හේතු අස්කිරීමෙන් දුක් අවසන් කිරීම සඳහා වැඩි දියුණු කිරීම පිණිස හේතු වන්නා වූ. ඔන්න දැන් වචන හතරේ ගත්තා පහු ගන්න. කාය චිත්ත උපදි විවේකයේ පිණිස හේතු වෙන්නා වූ, නොයල්ම පිණිස හේතු වෙන්නා වූ, දුක් වලට හේතු අවසන් කිරීම හේතු වෙන්නා වූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වැඩි දියුණු කිරීමට හේතු වන්නා වූ. තව කාරණේ කිව්වේ නැහැ. ඉදවික්කවේ මෙතන නම් තියෙන්නේ බික්කු කියලා, මම නම් කියනවා පුද්ගලෝ කියලා. සති සම්බොජ්ජං භාවේති. ඔන්න තැනට ආවා. සති සම්බොජ්ජංගයෙන් කරන්නේ මොකද්ද කියලා තමයි අර විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වොස්සග්ග පරිණාමං කියන වචනෙන් පෙන්වුවේ ඔන්න සතියෙන් කෙරෙන්න ඕන දේ. දැන් හරිනේ. මොකද්ද හරි? අපමාදෝ අමත පදං, සිහියෙන් කටයුතු කිරීමයි කියලාද අප්‍රමාදේ නිවනට මගේ. හරි තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතිය කියන එක මේ කියන විදිහට කාය උපදී චිත්ත විවේකයේ පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, නිවන් පිණිස වඩන්න ඕන එකක්. මේක වෙන්න ඕන ආකාරය තේරෙනවා නම් මේ සතිමත් බව මිනිස්සුන්ගේ ජීවිතයට මොනතරම් ඕනද කියලා කෙනෙකුට පැහැදිලි වෙනවා. අවාසනාවකට එබඳු තැනකට සමීප වෙන්න මේ සමාජයට හැකියාවක් නැහැ. මන්දයත් මේ අර්ථයෙන් සතිය වෙනුවට එදිනදා ජීවිතයේ සතිය සහ වෙනත් සතිය අර්ථයක් සමාජගත වී තිබෙන බැවින් ඒ කටයුත්ත සිහිය තබා ගැනීම කියන අර්ථයක්. එතකොට මේ කටයුත්තට සිහිය තබාගෙන ජීවිත කාලයම ගත කළත් මේ තැනට යන්න බෑ. මන්දයත් ඒක ඒ සති කියන්නේ අර අකුසලයෙන් වෙන්නීම මුල්කට ගත් බෙන්නා වූ කුසල චෛතසික 25 සතිය නෙවෙයි. සතිය කියන්නේ චෛතසිකයක්. ඔය දන්නේ නැත්නම් මම පැහැදිලි කරලා දෙන්නම්. ඔය චිත්තචෛතසික රූප නිබ්බාන විග්‍රහ කරන අභිධර්ම විග්‍රහයේදී චෛතසික ගැන කතා කරනකොට අකුසල චෛතසික සහ කුසල චෛතසික කියලා පෙන්නනවා. දුක් උපදින චෛතසික වලට අකුසල කියලා පෙන්නනවා. දුක් සැප දෙකක් නැති චෛතසික වලට අහේතුක කියලා පෙන්නනවා. දුකින් මුදවන චෛතසික වලට කුසල චෛතසික කියලා පෙන්නනවා. අන්න ඒ එකක් තමයි සති කියන්නේ. එතකොට සති කියන්නේ චෛතසිකයක්, ඒක වැඩි දියුණු කරන එක තමයි සතිය වඩනවා කියලා කියන්නේ. මොකටද සතිය වැඩෙන්න ඕන? අර ලෝභ දේශ මොහ වැඩෙන්න නම් සතියක් ඕන නැහැ. අර පෙන්නපු කාය වචී මනෝ දුස්චරිතයෙන් යුක්ත වෙලා මිත්‍යා මුට්ට සතියක් නැත්තම් මෝඩ සිහියක් වැඩි දියුණු කරගෙන Tamanට වෙනසිලා ඉන්න වෙනසෙන්න පුළුවන්. මේවා ප්‍රහාණය පිණිස, මේවෙන් බැහැරවීම පිණිස සතියක් ඕනකමක් තිබෙන්නේ. ඉතින් බලන්නකෝ සති කියන වචනයට නේද සතර සති සහ සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ජංග, සම්මා සති කියලා බෝධිපාක්ෂික ධර්මවල 8 පොලක විතර තියෙන්නේ.
ඒක වැඩෙන ආකාරයක් එකෙන් පෙන්වන්නේ. එතකොට බුදු සමය තුළ මිනිසාට මේ දුකින් මිදීම සඳහා වැදගත් අවියක් ලබා දීලා තිබෙනවා සති නම් වූ. එය හැමෝම පුරුදු කරන්න ඕන. කුමක් සඳහාද මේ සතිය පුරුදු කරන්න ඕන? අන්න එය සමාජයට අවබෝධයක් නැහැ. අර කවුරු හරි කියලා දීපු කාරණේ ඔස්සේ උස්ම පාර දිහා බලන් ඉන්න එක සතිය කියලා හිතන් ඉන්නව ඇරුණාම උස්ම පාර දිහා බලන් ඉඳලා ඒක දකින්න එක සතිය වැඩිීමේ ආරම්භයේ බව උන් දන්නේ නැහැ. අන්න එහෙමයි එතන උන් වරදගෙන තියෙන්නේ. මම කීප වතාවක් මතක් කළා හුස්ම පාර ඉහළ පහළ යන එක උපන් දවසේ ඉඳන් මැරෙනකම්ම සිදුවෙන එකක්. කවදාවත් ඒක ගැන බැලුවේ නෑනේ අපි. බැලුවේ නැතුවම දන්නේ නෑ. බැලුවොත් ඇතුළු වෙනවා දැනෙනවා පිට වෙනවා දැනෙනවා. මෙසම පැයක් ඉන්න පුළුවන් නම් පැයම ඔබට මේක දැනෙන්න ගන්නවා. දැන් එතකොට දැනෙනවා කියන එකේ තේරුම උපදින හැම සිතුවිල්ලක් පාරසාම සිත කොහෙවත් ගියේ නෑ දැනුණා. මෙන්න මේ දැනෙන ස්වභාවය ඔබට කාය වචී මනෝ ద్వාරත්තේ ක්‍රියාවලියේදී නැත්නම් වර්තමාන මොහොතේ උපදින අසකරණාසය දිවකයන් උපදින අරමුණ කෙරෙහි තවත් එහාට ගියාපුහම ඒවා නිසා උපදින්නා වූ බණ තේරෙන්න ඉස්සලා හදාගත්තා වූ ත්‍රිවිධ විතර්කයේ කෙරෙහි ත්‍රිවිධ විතර්කයට එකතු නොවීම කෙරෙහි දියුණු කරන්න පුළුවන් එකක් තමයි සතිය කියලා කියන්නේ. එතකොට දැන් බලන්න මෙතන මම පැහැදිලි කරන්නම් ඔබ මේවට එකතු වුණා නම් අර කාය වචී මනෝ දුස්චරිතයක් වශයෙන් එතකොට වැඩුවේ මොකද්ද? ඒවට කැමති නිසා ඇලෙව නිසා වැඩුවේ කාමාංගයක්. ඒක කාමාංග වැඩෙනවා. දැන් ඔබට මේවට එකතු වෙලා සසර ඇවිදින්න සහ දුක් විඳින්න ඕන බව තේරෙනවා නම් ඔබට එයින් මිදීම සඳහා සතියක් දියුණු කරන්න ඕනේ. එතකොට ඒක යන්නේ නිවීම පැත්තට වැවින්න ඒකට බොජ්ජංග හේවත් අවබෝධයටපත් වීමේ අංග කියලා කියනවා. බොජ්ජංග වඩනවා කියලා. බොජ්ජංග වඩනවා කියලා වෙනම භාවනාවක් එහෙම නෑ මතක තියාගන්න. ඒ කියන්නේ බොජ්ජංග වඩනවා කියන්නේ අමුතුවෙන් එකක් නෙමෙයි. ත්‍රිලක්ෂණය වැඩිීමේදී චතුස්සත්ත්ව වැඩිීමේදී පටිච්චසමුප්පාද නිරෝධය දැකීමේදී කර්මක්ෂය කිරීමේ කර්මයේදී මරණ සතිය වැඩිීමේදී මේ ඕන එකක් තුල වැඩෙන එකක් තමයි බොජ්ජංග කියන්නේ. ඒක වෙනම එකක් නෙමෙයි කියන එක තේරුම් ගන්න හොඳටම. ඒ හැම එකක් තුලම අර නිර්වාණගාමිනී වූ නිවනට නැමෙන පැත්තට යන්නා වූ එහෙනම් පටිසෝතගාමී වූ නුවණක් වැඩෙන එක තමයි මේ පෙන්වන්නේ. එතකොට එහෙනම් කොහොමද ඒක වෙන්න ඕන? මේක අතීතේ පාවිච්චි කරන්න බෑ. මේක අනාගතයට පාවිච්චි කරන්නත් බෑ. මිනිසාට බුදු සමය තුළ ලබා දීලා තිබෙන්නේ වරදින්න හෝ හරියන්න වර්තමානය විතරයි. ඒ වර්තමානයේ ජීවිතයක් වශයෙන් ගන්න නැතුව, දවසක් වශයෙන් ගන්න නැතුව, පැයක් වශයෙන් ගන්න නැතුව මොහොතක් වශයෙන් ගන්න ඔබට එන වර්තමානය. ඒ මොහොත ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් උපදින්නා වූ අරමුණක් සමග උපදින කාම විතර්කයේ හෝ ව්‍යාපාද විතර්කයේ හෝ විහිංසා විතර්කයේ වශයෙන් ගන්න. මේ තුනම උපදින්න එකයි එන්නේ. අන්න දැන් හරි. uppannam කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවංගමේති ඒ තමා සතියෙන් කරන දේ. uppannam ව්‍යාපාද විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති ඒ තමයි සතියෙන් කරන දේ. uppannam විහිංසා විතක්කං. සති නැත්නම් වර්ධනය පිණිස පවතිනවා. සතිය තියෙනවා නම් කාමාංග වෙනකොට බොජ්ජංග පැත්තට විනාශය පිණිස. බුදුන් වෙත යාම පිණිස පවතිනවා. බලන්න. අර වචන හතරෙන් පෙන්වන්නේ ඒකනේ. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, මොකද්ද? නිරෝධ නිස්සිතං, වොස්සග්ග පරිණාමින්. ඒට උපනිශ්‍රය වන්නා වූ විවේකයට, විරාගයට මිදීමට ලෝභ දේශ මොහයන්ගෙන් ඈත් වී නිවීමට දක්වා වර්ධනය කිරීමට හේතු වන්නා වූ දුකේ කෙලවර දක්වා වැඩිවීමට හේතු වන්නා වූ අග්ග පරිණාමං. අන්න එහෙමයි ඒකේ අර්ථය ගන්න ඕන. බලන්න කොච්චර ලස්සනද කියලා තේරෙන සරල සිංහලකට ගත්තම. ඉතින් ඕක පාලියෙන් ඕක අනිත් පැත්තට ඔස්සග්ග පරිණාමය කියලා තිබ්බට හරියන්නේ නැහැ නේ. ඉතින් මේක තේරුම් ගන්න අටුවාවක් තියෙනවා. කුමක්ද? මේ අනුසෝතගාමී පටිසෝතගාමී ප්‍රතිපදාව ස්කන්ධ පංචකය තුළ මේක තුළ තමයි තථාගතයන් වහන්සේ මේ වචන වලට අරුත් දීලා තියෙන්නේ. එතකොට වෙන්න ඕන දේ මොකක්ද කියලා තේරෙනවා නම් අර වචනට අදාළ සිංහල අරුතක් සිංහල දන්නවා නම් ගලප ගන්න පුළුවෙනි.
දැන් ඇතැම්මිට මේ වෙන්න ඕන කාරණේ දන්නේ නැති අය පාලිය සිංහලට පරිවර්තනය කරන්න ගියාම වචන සිංහලට පරිවර්තනය කළා යරුණාම ඒක අනුගමනීය ප්‍රතිපදාවට ගන්න බැරි වෙලා තිබෙනවා. අන්න ඒක තමයි ඔය කල්යාණ මිත්‍ර සේවනයක් තුළ එහෙම නැත්නම් අනුගමනීය ප්‍රතිපදාවක යන කෙනෙක් තුළ ඔහුට ඒක පෙනෙනවානේ. ඔහුට ප්‍රතිඵලත් පෙනෙනවා. ඒ අනුව තමයි ගලපන්නේ. ඒ නිසායි මම බොහෝ විට පෙන්වන්නේ බාහිර ලෝකයේ අය ඉදිරිපත් කළා වූ අටුවා ටීකා ටිප්පණි ඔක්කොම කියවලා මේක අලිහා ගන්න යනවට වඩා තථාගතයන් වහන්සේ සද්ධර්මයේ සී සද්ධර්මයේ දේශනා කිරීම සඳහා පංච උපාදානස්කන්ධය නැමැති අටුවාවක් පාවිච්චි කරලා තියෙනවා. ඒ අටුවාව තුල තමයි පරිහාන ධම්මං සහ අපරිහාන ධම්මං වලට අර්ථ දැක්වීම තියෙන්නේ. පංච උපාදානස්කන්ධය තුල පරිහාන ධම්මං වලට අර්ථ දැක්වීම හොයාගත්ත හැකියි. උපාදානෙන් මිදීම තුල අපරිහාන ධම්මං සඳහා අරුත් ගත්ත හැකියි. එහෙම හිතලා තමයි මම මේ පෙන්නුවේ ඔස්සග්ග පරිණාමං කියන එකේ තේරුම. ලෝභ දේශ මොහ නැමැති දුකින් මිදී නිවීමට සමීප වීම සඳහා වර්ධනය වන්නා වූ වැඩි දියුණු කළ යුතු පරිණාමය කියන්නේ යම් පැත්තට හොයනකොට ලැබෙනවා කියන එක. එතකොට ওই පැත්ත හොයන්න ගත්තොත් අන්න දැන් සතිය එක ඉරියව්වකටද ඊට පස්සේ නැහැ. හැම මොහොතේදීම උපදින ඉරියව් කෙරෙහි සිහිය නෙවෙයි. ත්‍රිවිධ විතර්කයට එකතු නොවීම කෙරෙහි සිහිය. මන්දයත් ත්‍රිවිධ විතර්කයට එකතු වීම තමයි සංසාරේ පුරා කරපු මෝඩකම. මනුස්සෝ කරමින් ඉන්න කරපු මෝඩකම ඒක තමයි. ඉතින් ඒක තුල වුන් පරිහානියටපත් වුණා භවගාමී අනාගතයක් හදාගත්ත ඇරුණාම මේ විවේක නිශ්චිත විරාග නිශ්චිත නිරෝධ නිශ්චිත ඔස්සග්ග පරිණාමිත පාරේ ගියේ නැහැ. ඒකේ යන්නේ කොහෙන්ද? සතියෙන්. මතක තබා ගන්න. මම පසුගිය කාල වකවානු තුල මේක ටිකෙන් ටික පැහැදිලි කරමින් ඉන්නවා. තවදුරටත් පැහැදිලි කරනවා. තවදුරටත් ඔබට වැටහෙවි එතකොට. අන්න දැන් එතකොට කොතනද බොජ්ජංගේ වඩන්න තියෙන්නේ? අවබෝධයටපත් වෙන අංග කියලානේ බොජ්ජංග කියලා කියන්නේ. කියන්නේ බුදුන් වෙත යන අංගය කියලා පැහැදිලි කරන බොජ්ජංග කියන එකේ තේරුම. බුදුන් කියන පුද්ගලයා හෝ පිළිමයක් වෙත යන එක නෙමෙයි අවබෝධයටපත් වෙන අංග කියන එක. එතකොට ඒක වෙනම ඉරියව්වක් කරෙහි සිහි තබා ගත්තට වෙන්නේ නැහැ. ඒක පු탁ජනින් හදාගත්ත මෝඩ සිහියක්. මේ ඒ මොහොතේ උපදින විතර්කයට හසු නොවි. ඒ විතර්කය නිරෝධ කිරීම පිණිස එය අනාගත ඵලයක් උපදින ආකාරයේ බන්ධනයටපත් නොවි අවසන් වීම පිණිස. තවත් විදියකින් කියනවා නම් ඔබ සංසාරේ කරමින් හිටියේ මේකට එකතු වෙමින් සසර හදන එක දැන් ඔබට සිහිය දෙන්නේ මේකට එකතු නොවි අවසන් කරන්න. එකතු වෙන එක අනුසෝතගාමි පටිසෝතගාමි වීම සඳහා අවශ්‍ය සතිය වඩනවා කියන එකේ තේරුම භාවනා කියන්නේ වඩනවා කියන එක. නැවත නැවතත් කය වචී මනෝ සංකාරෝස්සේ ත්‍රිවිධ විතර්කෝස්සේ උදේපටන් රැ වෙනතුරු සතර ඉරියව්වේ දීම. මේකට අහු නොවෙන්න. මේකට අහු වී දුරදිග නොයන්නට මේ අවසන් කරන්නට පුංචි පැලයක් රෝපණය කරලා පොහොර දාලා වඩනවා. අන්න ඒ වගේ සතිය ආරම්භ කරලා දැන් වඩන්න වෙනවා. ඉතින් තථාගතයන් වහන්සේගේ අපවීම මා විශ්වාස කරනවා. ආරම්භ කරලා දින 7ක් හෝ අවුරුදු 7ක් ඇතුළත මේ ප්‍රතිඵලය සම්පූර්ණ වෙනවා කියලා පෙන්වලා තිබෙනවා. නමුත් අර ඔබ කියන ආනාපාන සතිය දිහා බලන ඉඳලා අවුරුදු 300ක් තිස්සේ කවුරුත් ප්‍රතිඵල ලැබුවේ නැහැ. මතක තියාගන්න. ඒ කියන්නේ සති කියන අර්ථය ලෞකිකයට අරන් තිබෙනවා. එතන ලෝකෝත්තරයට අරන් නැහැ. එතකොට සති සම්බොජ්ජංගයක් ඇතර නැහැ. මතක තබා ගන්න. අන්න දැන් මේ විදිහට ඔබට සිටීමේදී ඉඳීමේදී හිඳීමේදී ගමනේදී නැත්නම් සතර ඉරියව්වේදී එහෙම නැත්නම් ඇසේදී කනේදී නාසයේදී දිවේදී කයේදී පහළ වෙන අරමුණත් සමග ඒවා කාම විතර්කයට අයත් නම් එයින් මිදීම සඳහා ව්‍යාපාද විතර්කයට අයත් නම් එයට එකතු නොවීම සඳහා විහිංසා විතර්කයට අයත් නම් එයට පණ නොදීම සඳහා සතිය වාරණයක් වැළැක්වීමක් දුෂ්චරිතයට තහනම් නීතියක් පනවන එක තමයි සතියෙන් කරන්නේ. සාමාන්‍යයෙන් ඔය දෙපිරිසක් දබර කරගන්න යනවා කියලා පෙන්වන්න. සාමයට කැමති දෙපිරිසේම යහපත කැමති ඥාතිවරයෙක් මොකද මැද්දට පැනලා නිශ්ශබ්ද කරනවා. ඔහුට ගරු කරනවා නම් දෙගොල්ලම ඔහු කියන දේ අහලා නිහඬ වෙනවානේ. එයා සැබෑම සාමකාමියෙක්, සැබෑම මානව හිතවාදියෙක්, පැත්තක් ගත්ත කෙනෙක් නෙවෙයි බව දන්නවා නම් ඔහුට එකඟ වෙනවා. ඔය කියන්නේ
තාත්තා කියන හින්දා, අම්මා කියන හින්දා, මාමා කියන හින්දා, ස්වාමින් වහන්සේ කියන හින්දා මම නිකන් ඉන්නවා කියලා ඒබඳු අවස්ථාවක ඔය අතහැරලා දාන්නේ. අන්නේ මේ වැළැක්වීම සඳහා, අර්බුදයක් බවට පත්වීම වැළැක්වීම සඳහා මැද්දට පනින්නාට කියනවා සතිය කියලා. මැද්දට පැන්නොත් තණ්හා උපාදානව අවිද්‍යා සංකාර වීම නැමැති දුර දෙක යාම සිදු වෙන්නේ නැහැ. මැද්දට පැන්නොත් එකතු නොවි අවසන් කරන්න වෙනවා. අන්න ආපහු යන පාරේ පළවෙනි පියවර. ඉතින් මේක ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ඔස්සේ ආරම්භා පවත්වාගෙන ගොස් පරතර දක්වාම සෝවාන් සිට රහත් දක්වාම සිහිය. මේ සිහිය තියෙන්නේ එතනයි. අනිත් අයට තියෙන සිහිය නෙමෙයි මම මේ කතා කරන්නේ. ආර්ය පුද්ගලින් සඳහා පාවිච්චි වෙන එක. අර පු탁ඥයෝ ඉතින් සිහිය කියලා වෙන මොන හරි ලෝකේ කර ඉදීවි. කලක් තිස්සේ. නමුත් එතනමයි. රටත් එතනමයි, අපත් එතනමයි, රටත් නැවතිලා අපත් නැවතිලා කියලා වගේ පු탁ඥ භාවිත වල එතන නතර වෙලා. ඉතින් එතන ඉන්න කියලාත් උපදෙස් දෙනවා. මොකද කරන්න දෙයක් තේරෙන්නේ නැති නිසා. මේ තිබෙන්නේ මේ ත්‍රිපිටකවල තිබෙන්නේ වඩන්න ඕන ආකාරය. මේක බල කියන්නේ බලවත් වෙන්න ඕන කියන එකනේ. දැන් බල කියන වචනේ ගන්න සද්ධා බල, විරි බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල පෙන්නන්නේ බලවත් වෙනවා කියන එකනේ. අන්න වගේ මේ සතිය බලවත් වෙන්න ඕන කාරණාව. දෙවෙනි වචනට යන්න. දැන් ඔන්න ඔබට උපදිනවා. අවදි වූ තැන් පටන් නින්දට යනතුරුම මොනවද? ලෝභ ධර්ම, දේශ ධර්ම, මෝහ ධර්ම, ඊර්ෂ්‍යා ධර්ම, ක්‍රෝධ ධර්ම, වෛර ධර්ම, පරිගැනීමේ ධර්ම යම් ධර්ම ක්‍රියාත්මක කරන්න කියලා කියනවා. ගහපිය මරපිය ඔලුවට කොටපිය පාලි සංස්කෘතත් කීවා කියලා තමයි මට මාමා කාලේ ගී පදයකින් අහන්නේ. අනේ වගේ ඔබට අදහස් එනවා. මේ අදහස තේරුම් ගත්තේ නැති පුද්ගලයා වහාම එකතු වෙලා ක්‍රියාත්මක කළා. ලෝභ කළා, දේශ කළා, මෝහ කළා, ඊර්ෂ්‍යා කළා, පරිගත්තා, කෝප කළා, පහර දුන්නා. ඒක තමයි එකතු වීම. අය විචයක්, ධම්ම විචයක් නැහැ පෘථග්ජනයාට. දැන් ඔබට මේ හැම ධර්මයක් පිළිබඳව කරන්නද නොකරන්නද, එකතු වෙන්නද නොවෙන්නද, පවත්වන්නද අතහරින්නද, නැවත නැවතත් උපදින ධම්මයක් අරමුණක් පාසා විමසන්න සිද්ධ වෙනවා. ඒ විමසනවා නම් ඊට පස්සේ මේක මෙලොව යහපත සහ පරලොව යහපත සඳහා හේතු වෙන්නක් නොවේ. දුකින් මිදීම සඳහා හේතු වෙන්නක් නොවේ. කාම විතර්කය පාවිච්චි කිරීම, ව්‍යාපාද විතර්කය පාවිච්චි කිරීම, විහිංසා විතර්කය පාවිච්චි කිරීම දුරදිග යන්නක් විනාශයක්. එහෙනම් ඔහුට ඉඩ නොදෙන්නට විමර්ශනය, අරමුණක් පාසා ක්‍රියාවට යන්න පෙර විමර්ශනයට කියනවා ධම්මවිචය සම්බොජ්ජංග කියලා. ඒකනේ මම පෙන්වුවේ මේක 아무තු මේ එකක් නෙමෙයි. සෑම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා 7-8ක් ත්‍රිපිටකය තුල පෙන්වනවා නම් ඒ ඕන එකක් තුල ඒක විමර්ශනයේදී සති ධම්මවිචය තමයි වැඩෙන්නේ. මතක තබා ගන්න. බොජ්ජංග කියලා වෙනම භාවනාවක් නෑ කියන්නේ මම ඒකයි. ත්‍රිලක්ෂණය වඩන්න ගියත්, චතුස්සත්‍ය වඩන්න ගියත්, කර්මක්ෂය කර්මය කරන්න ගියත්, පටිච්චසම්පාද නිරෝධ දකින්න ගියත්, මරණ සතිය වඩන්න ගියත් වැඩෙන්නේ ඔය අවබෝධය බණ පැත්තට මේ අංග 7 තමයි. ඔකේ 7ක් වඩන්න දෙයක්වත් නැහැ. 3ක් වැඩෙනකොට ඉන්නහාට අනිත්ව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. නිකම්ම ඕක පාඩම් කරන ලියනවා වගේ දෙයක් නෙවෙයි. මතක තබා ගන්නට. එතකොට නැවත නැවතත් එක දවසකින් ඉවර නැහැ. නැවතත් අර uppannam කාම විතක්කන් ආදිවාසීති පදහති හැම කාම විතර්කයේදීම එකතු වෙනවද නැද්ද කියන එක පිළිබඳව. නැත්නම් ඉමේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්තතෝ සෝවාන්සිර රහත් දක්වා අන්න ඒ බැලෙන්නේ එකතු නොවීම. ඒ අනිත්‍ය වශයෙන් බලනවා කියන්නේ එකතු නොවීම ඒ සතියේ වැඩක්. දැන් තේරෙනවද ඔය අපමාදෝ අමතපදං ගාථාවේ සිහියෙන් කටයුතු කිරීම කියන අප්‍රමාදයේ නිවනට මගේ කියන සිංහල තේරුම ඔබ තුලින් තේරෙනවද? පොතේ තියෙන එක නෙමෙයි මම අහන්නේ. අර මොනම විතර්කයකටවත් බලවත් වෙන්න දෙන්නේ නැහැ, එකතු වෙන්න දෙන්නේ නැහැ. සතිය විසින් ඔවුන් පළවා හරිනවා.
ජීවිතෙන් යන්න කියනවා අය අයට. එතකොට අර ඇතුළත මොකද වෙන්නේ? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, ඔස්සග්ග පරිණාම. අභ්‍යන්තරයෙන් මේවා පැල ඉවත් වී යන විට තමයි අර කාය චිත්ත උපදි විවේකයට උපනිශ්චය වෙන කාරණය. එතකොට ඒ පටිසෝතගාමී ප්‍රතිපදාවෙන් නිවීම සැනසීමට පත්වීම සඳහා වැඩිදිනු කර යුතු අංග 7ක් තමයි ඔබ වැඩිදිනු කළ යුතු අංග 7ක් තමයි සප්තබොජ්ජංග කියන්නේ. මතක තබා ගන්න. තව ටිකක් එහාට අපි යමු. ධම්ම විචය. හැම මොහොතකදීම පණින්ට පෙර සිතා බලනු කියන එක තමයි මේ ධම්ම විචය කියන්නේ. කරන්නද කියන්නද හිතන්නද? කිව්වොත් ආනිය තේරෙනවා නම් එකතු නොවීම තුල මරණය. කාටද? ලෝභයට මරණය, ද්වේෂයට මරණය, ඊර්ෂ්‍යාවට මරණය. ඒක තමයි නිරෝධය කියලා. නිරෝධ නිශ්චිතං. නිරෝධයට උපනිශ්චය වෙන්නා වූ සතිය. දැන් මේක සඳහා තවත් දෙයක් කරන්න වෙනවා. මන්දයත් බලවත් වූ පැත්තක් තිබෙනවා මේ දේ කරන්නම කියලා ඔබට ඔබේ හිත තර්ජනය කරනවා, බලවත් කරනවා. ගහපන්, මරපන්, කපපන්, කොටපන්, පලිගනින් එකට එක කරපන්, පාඩමක් උගන්නපන් කියලා තමයි ඔබේ හිත ඔබට කියන්නේ. ඒ මේ ජීවිතයේ සහ බොහෝ කල් බලවත් කරගත්ත පැත්ත. දැනට ජයග්‍රාහී හතුරු පාර්ශවය මේ බලවත්. අන්න ඒ නිසා මේට එරෙහිව සටනක් දියත් කරන්න විරිය සම්බොජ්ජංගය. නැවත නැවතත් උත්සාහ කරන්න ඕන, වීරිය කරන්න ඕන. ඔය මට මතක් වෙන කතාවක් තිබෙනවා. ඔය ජපන් සෙන් කතාවල තිබෙනවා එක්තරා, මම හිතන්නේ නොබුනාග වෙන්න ඇති. එයා හමුදා අනුකණ්ඩයක ප්‍රධානියෙක්. ඔහුට ඔහුගේ සුළු හමුදා කණ්ඩය සමග විශාල හමුදාවක් සමග සටනකට යන්න සිද්ධ වුණා. දැන් අනිවාර්යයෙන්ම විශාල හමුදාව ඉදිරියේ මේ හමුදාව පරදිනව නැත්තම් මේ යනවා, මේක සහතිකයි. නමුත් බර මොරාල් එක කියලා යුද්ධ කාලේ පාවිච්චි කළා වූ චිත්තධෛර්යය කියන එක මේ අනුකණ්ඩයක් ප්‍රධානියෙක් කියලා කියන්නේ උපක්‍රමශීලියෙක්. ඔහු මේ අනගමන් යම්සි තැනකට ගිහින් අතර වෙලා ඔන්න මම මේ පූජනීය ස්ථානයට ගිහින් අදිෂ්ඨානයක් කරලා එනවා. ඔන්න ඉතින් ඊටනම බාර ගන්න සිද්ධ වෙයි කියලා ගිහින් මගේ අතේ කාසියක් තියෙනවා. මේ කාසිය උඩ දාපුවාම නෝනා වැටුනොත්, අපි ගමක සිංහලෙන් නෝනා වැටුනොත්, නෝනා කියන රැජින කියන එක නේතන. සතේ ගහසෙක් පොල්ල කියන්නේ පොල් ගහ නැත්නම් එක කියලා ගන්නකො. නෝනා වැටුනොත් මෙද්ද දිනනවා, පොල්ල වැටුනොත් යුද්ධේ පරාදයි, ඒ ඊරනවා බාර ගන්න වෙනවා, කරන්න දෙයක් නැහැ කියලා දැන් මෙයා අර පූජනීය ස්ථානයට ගියයි කියනවා. ගිහින් ඇවිදින් කාසිය උඩ දැම්මහම නෝනා වැටුණා. මිනිස්සුන්ගේ චිත්‍රධෛර්යය ඉහළ ගියා. සටන් කවි සටන් ගී කියමින් ගිහින් ගිහින් අන්තිමට විශාල පිරිසක් සමග සටන් කොට ජය ලැබුවා. පස්සේ බලපුවාම කාසිය දෙපැත්තෙම තිබෙන නෝනයි කියලා මං අහලා තිබෙන්නේ. පේනවද උපක්‍රමශීලීත්වය? කොයි පැත්ත වැටුණත් එතකොට චිත්තධෛර්යය වැඩෙනවානේ. පරාජිත මානසිකත්වයක් හැදෙන්නේ නැහැ. ඔව් මතක තියාගන්න, මගේ හිතේ තියෙන දේවල් මතක් වෙනවා වෙලාවකට. එතකොට ඔවා කියනවා. ඉතින් එතකොට ඔහු සතු වගකීම අර චිත්තධෛර්යය නිසා තමයි අර විශාල සටනක් සටන් කළ ජය ලැබුවේ. ඍණ මානසිකත්වයෙන්, බය මානසිකත්වයෙන් ගියා නම් කල්තියා එහෙනම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේකේ වැටෙන්න පොල්ලක් තිබුණේ නැහැ. මේක නෝනා වැටෙන ලෙස සකස් කරපු කාසියක්. ඒක තමයි උපක්‍රමශීලීත්වය කියලා කියන්නේ. අන්න ඒ වගේ අපිට මේ ඍණාත්මක චින්තනයේ පැත්ත බලවත්. නැත්නම් එකතු වීම බලවත්. නමුත් සතිය ආපහු ටික ටික වඩන්න ඕනේ. අර විශාල හමුදාව පරාජය කරන්න පුංචි හමුදාවක් බලවත් කරන එක තමයි මේ බොජ්ජංග වඩනවා කියලා කියන්නේ. ඒ සඳහා විරිය අන්න එකයි පෙන්වන්නේ. නොපසුබස්නා වීරියෙන් යුක්තව. ඒකයි පෙන්වන්නේ නිවන දුකසේ ලැබිය යුතුයි කියලා. මොකද මේ ක්ලේශයන් නැමැති විශාල සතුරු හමුදාවක් පරාජය කරන්න සතිය නැමැති කුඩා හමුදාවක් හදාගෙන බලවත් කරන්න වෙනවා. ඒ බලවත් කරන එක නේ බල කියලා පෙන්වන්නේ. සති බල, විරි බල, සමාධි බල කියලා. අන්න බලන්න, ඒක බණහලා ගෙදර ගිහින් නිදාගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. බණහලා තේරුම් ගත්තන් පස්සේ නිරන්තරයෙන් ඔබ විසින් මේ ඔබ තුල ඉන්නා වූ මේ ඔබට දුක් ගෙන්න දෙන්න එන්නා වූ ක්ලේශයන් නැමැති හමුදාවට එරෙහිව දියත් කළ යුතු සටනක්.
නැවත නැවතත් එකතු වෙන්න කියන එක වෙනුවට එකතු අතහරින්න කියන වීරිය කරන්න වෙනවා. ඒ කිරීමේදී එකතු වීමෙන් බලවත් වීම කියන එක වෙනුවට එකතු නොවීමෙන් ඡය වීම ආරම්භ වෙනවා. මතක තබා ගන්න. ඉතින් මේක කොතරම් කීවත් වැඩක් වෙන්නේ නැහැ. මා වෙනුවෙන් මම කරන්න වෙනවා, ඔබ වෙනුවෙන් ඔබ කරගන්න වෙනවා. එතකොට මේ චිත්ත අභ්‍යන්තරයේ පවතිනා වූ දුෂ්ට හැඟීම් වල බලය දුර්වල වෙන බව තේරෙනවා. වෙනදා තරම් උත්සන්න වෙන්නේ නැති බව සහ සමහර ඒවාදී එහෙම එකක් නැති බව. වෙනදා දැන්න ඊර්ෂ්‍යාව, වෙනදා දැක්ක වපරැස, වෙනදා තිබුණ සැකය මේවා නැති බව තේරෙයි. ඉතින් බුදුන් වහන්සේ වදාරනවා නැත්නම් එන්නේ නැහැ කියලා. ඒක Taman තුලින් දකින්න. අපි දකින්න නිසායි කියන්නේ එහෙම. ලෝභයක් නැත්නම්, ද්වේෂයක් නැත්නම්, මෝහයක් නැත්නම් හිත ඇතුලේ බාහිර කාරණා නිසා එන්නේ නැහැ. එන්නේ නැත්තේ නැති නිසා. එන්නේ ඊට හේතු තියෙන නිසා. ඉතින් දුකට හේතු තියෙන නිසා දුක උපදිනවා කියන්නේ ඒකනේ. ඉතින් මේ හේතු අස් කරන්න මොකද කරන්න ඕන? තියෙන එකෙන් ආවහම ආපහු හේතු නොතබා අවසන් කරන්න වෙනවා. ඒක සංයෝජන සූත්‍රවල පෙන්වන්නේ ගින්දර නම් ඇවිලෙයි. ඔබට කරන්න තියෙන්නේ ආය දර දාන්න නැති එක කියලා. ඇවිලි නිමෙනවනේ ඉතින් අර මේ තේන දර ටිකෙන් ආපහු දැම්මේ නැත්නම්. නැවත නැවතත් එකතු වීම තුළින් මේකට හේතු. එකතු වීම සතිය නෙමෙයි ප්‍රමාදයේ. ඒක නොකරන්න කියලා මේ පෙන්වන්නේ. ඒක තමයි ඔය අනිත්‍ය වශයෙන් බැලීම සහ නිට්ටය වශයෙන් බැලීම කියන කාරණා දෙකේ තියෙන්නේ. නිත්සුකාත්ම වශයෙන් බැලීම සතර හදන පාරමයි, අනිත් දුක්ඛානාත්ම වශයෙන් බැලීම මිදෙන පාරමයි. එතකොට නිත්සුකාත්ම වශයෙන් බලන සතියක් ඕනේ නැහැ, ප්‍රමාදයි. අන්න එකතු නොවීමෙන් ඉතුරු නැතිව ඒවා හටගත් ස්කන්ධ පංචකයන් නැත්නම් ඒ මොහොතේ විතර්කය මිය යනවා. පටිසෝතගාමි. දැන් මේක වෙනකොට සති ධම්මවිචේ විරිය වැඩෙනකොට අන්න අර වෙනදා දැවුණු තැවුණ පශ්චාත්තාපන දේ වෙනුවට ඔබට දැනෙවි පොඩ්ඩක් සතුටක්. මට ප්‍රතිඵල තියෙනවා නේද, මම යන පාර හරි නේද කියලා. ඒක එන්න වැඩෙනවා. ඒකට කියනවා පීති සම්බොජ්ජංගේ කියලා. ඒක ඔය ප්‍රීති කියලා නාට්‍යවල පෙන උඩපනින ප්‍රීතිය නෙමෙයි. ඒක තව හතර ආකාරයකට පැහැදිලි කරලා තිබෙනවා. ඒ තරම් වචන දැනගන්න ඕන නැහැ. ඔබ අර සංසිඳීම තුළින් එහෙම නැත්නම් අතහැරීම තුළින් ඔබට ලැබෙනා වූ මෙහෙම වෙනවා නේද කියන අවබෝධය. ඊට පස්සේ ඒකත් එක්කලා ඊට පස්සේ ඇති වෙනවා පස්සද්ධි. මේ පස්සද්ධියට කියනවා කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. ඔය කාය කියන්නේ කය නෙවෙයි කියලා මම කියන්නේ ඒකයි. කාය සංකාරය කියලා කය දිහා බලන්න ඔක්කොම උගන්වන්නේ. නමුත් කාය කියන්නේ සිත, චිත්ත කියන්නේ සිතුවිලි. සිතුවිලි වල සැහැල්ලු බවට කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි කියනවා. මේ අර්ථයෙන් වෙන්න ඕන මම හිතන්නේ කායනුපස්සනා කියලා කියන්නේ. නමුත් ඒක කාය කියන්නේ ශරීරය කියලා අනුව ඒ අනුව බලන්න හදාගත්ත තැන් පටන් බුදුන් නැත යන පාරක් නෑ අපට. මතක තියාගන්න. එහෙමයි වචනේ වැරදි අර්ථයක් ජනිත වුනහම වැරදි පාරකට යන්නේ. අන්න දැන් අර දැවෙන තැවෙන ස්වභාවයන් හිතට හටගන්න නැත්නම් විතර්ක සමනය වෙන විට ඇතිවෙන්නා වූ සැහැල්ලු බවට කියනවා පස්සද්ධි. ඉතින් පස්සද්ධියත් සෝවාන් සිට රහත් දක්වාම වැඩෙනවා. ඒකයි බොජ්ජංග වඩනවා කියලා කියන්නේ. අතහරින්න වැඩෙනවා. අනතුරුව පස්සද්ධි වෙනකොට ඊට පස්සේ එකතු වෙනවා සමාධි කියන එකක්. ඒ සමාධි කියන්නේ හුස්ම දිහා බලන් ඉඳලා ඇති වෙන සංසුන් බව හරි, කර්ෂණයක් කරලා ඇති වෙන සංසුන් බවක් හරි නෙවෙයි. ඒකෙත් ඒවට එකඟ බවනේ. නමුත් මෙතන සමාධි කියන එකේ තේරුම ඒකාග්‍රයි කියන එකේ තේරුම ඒ අරමුණ මමත්වෙන් හිස් කියන එක. එකඟ වෙනවා කියන එකේ තේරුම. එතකොට ඒ එකඟ භාවයේ ගැටුමක් නැහැ. ඔය ගැටුමක් තියෙන්නේ ද්විත්වයක් නිසානේ. ලෝභ දේශ මොහොල ලෝභය සහ මම ලෝභය නැමැති මම සහ ඒ වගේ ද්විත්වයක් පවතිනවා. ඒ නිසා ගැටුමක් පවතින්නේ. නමුත් ඒකාග්‍රතාවයට එනකොට අරමුණේ ගැටෙන දෙයක් නැහැ. තුලින් හිස් වෙනකොට හැමෝටම හැම අරමුණකම තිබෙන්නේ සමාධියක්. වෙනම සමාධියක් නෙවෙයි. මතක තබා ගන්න. ඒ සිද්ධියට ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් තොරව මුහුණ දෙන එකට ඒක සමාධි කියලා කතා කරනවා. ලෝභ දේශයෙන් යුක්ත මුහුණ දෙනකොට ගැටුම් කියලා කතා කරනවා. අනතුරුව මේ හිස්සුනෙන් පසුව මුණ දීලා බලන්න ලෝකෙට. අටලෝ දහමට මුණ දීලා බලන්න.
ලාභය අලාභය සැප දුක් නින්දා ප්‍රශංසා ඔබට උඩපනින්න සහ දුක් ගෙනත් දෙනවද? ඒ ලෝක ධර්ම හමුවේදී ඔබ නොසැලී ඉන්න ඉන්ද්‍රකීලයක් වගේද? උපේක්ඛා සම්බොජ්ජංගය. අරව වැඩෙනකොට මෙන්න මේ විදිහට ලෝකේ කාරණා Tamanට දැනෙන්නේ නැති ඒවා සමග ඇලෙන්න ගැටෙන්න යන්නේ නැති මානසිකත්වයකට ඔබ එනවා. ඉතින් මේ පාර වඩන්න ඕන නේද? ඒක තමයි මේක බලවත් වෙනවා කියලා පෙන්වලා තිබෙන්නේ. දැන් අර පළවෙනි බලය ගැඹුරු ධර්මයක් අවබෝධයෙන් තොරව කෙනෙකුට බුද්ධිමත්කමක් තිබෙනවා නම් ඇති කරගන්න පුළුවන් බලය තමයි පටිසංඛාන බල. ආර්ය පුද්ගලයෙක් වශයෙන් ධර්මයේ තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධෙන් මිදීම සඳහා කාම ව්‍යාපාද විතර්ක ත්‍රිවිධ විතර්කට එකතු නොවීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් පාරේ යනකොට වැඩෙන එකක් තමයි ආර්ය පුද්ගලයන් සඳහා මේ භාවනා බල. භාවනා බල කියන්නේ වැඩිමෙන් බලවත් වෙනවා කියන එක. බලන්න කොතරම් සුන්දරද කියලා. සුන්දර වෙන්නේ මම දන්නවා මට සමහර අයට මේක ඇහෙන කොටත් තේරෙන කොටත් පුදුම සතුටක් තියෙන කියන්නේ. ඒ සතුටට වඩා හොඳ සතුටක් තිබෙනවා මේක භාවිතා කරලා මේ අංග වැඩෙනකොට ඔබ තුළ තිබෙනා වූ දුකට හේතු තුරන් වී යන විට අර රජ කෙනෙක් රජකම අතෑරලා ඇවිදින් ගහක් ඇතුළු වෙලා අහෝසුකම් කිව්වයි කියනවානේ. මේ අවේදීතේ නැත්නම් මේ විතර්කයන්ට එකතු නොවීමේ විතර්කයන් හට නොගැනීම දක්වා සිත දියුණු කිරීමේ සුඛය ඔබට විඳින්න හම්බ වෙයි. ඊට පස්සේ තවත් බුදුන් කෙනෙක් හොයන්න යන්න කල්පනා කරන්න එපා. ඒ බුදුන් හමු වෙලා ඉන්නේ. ඉතින් තාමත් බොහෝ දෙනා දන්නේ ඒ බුදුන් දකින්නවා කියන්නේ ওই අවබෝධයටපත් වෙනවා කියන එක. පිළිමයක් දිහා බලන් ඉන්න හරි බුදු කෙනෙක් දකින්න යන්න හරි කල්පනා කරන පුතග්ජන මනසෙන්. මෙම සම්මතේ වචනාර්ථවලට රැවටි සම්මතයේ පදනම් කරගත්ත මෝඩකම් වලට එලිලා ඉන්නේ නැතුව මේ ආර්ය සත්‍ය ගැඹුරින් තේරුම් අරගනිමින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ලබාගත් ජීවිතේ මේ සැපට දුකට ඇලෙන්න තිබෙන විපත්තිය එකකන විපත්තිය ඒක ඒ ඇලීමෙන් සහ ගැටීමෙන් මිදීම සඳහා කරන සම්පත්තියක් වශයෙන් පාවිච්චි කරමින් මේ නිවන සැනසෙන මංපෙත විවර කරගන්නට ඔබ හැම දිනාට දොරටුව විවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය සමග මෙම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. වරකාපොළ මෙනේරිපිටියේ පදිංචි අතුල ජයසූරිය මහතා ස්වර්ණලතා මහත්මිය දියණියන් දෙදෙනා සහ පුතණුවන් විසින් මෙම උතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. අරමුණු අතර පරලෝසෙපත් වන්නට දෙන ගෝමිස් පියාණන්, සමරවීර පියාණන්, උපාලි සමරසිංහ මහතා, කිස්සිරි ජයසූරිය මහත්මයා, ජයතිලක මහත්මයා ඇතුළු දෙපාර්ශ්වයේ පරලෝසෙපත් සියලු ඥාතීන්ට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් මෙම පින් අනුමෝදන් වේවා. අවශ්‍ය කෙනෙක් සහ හැකි කෙනෙක්. සුජීවත්ව සිටින බේබිනෝනා හා මැගලින් මෑණියන් ඇතුළු සියලු ඥාතීන්ටත් හිතමිත්‍ර ආදීන්ටත් මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. ධර්ම කරුණු තේරුම් ගැනීමෙන් නිවන් මඟ විවර වේවා කිවත් කමක් නැහැ. පින් කැමති අල්පේසාක්‍ය මහේසාක්‍ය දෙවරු මේ පින් අනුමෝදන් කර ගනිත්වා. කොතරම් දුරට සත්‍යද දන්නේ නැහැ මම ඒක කියවනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී ඉහාත්මයේදීම මෙම භවයේදීම නිවන් මඟ පූර්ණේ වේවා. මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් සැමට මේ කුසල් අනුමෝදන් වේවා, අවබෝධය ලැබේවා. උතුම් ධර්ම දානමේ කුසලයේ ධර්ම අවබෝධයේ පිණිස හේතු පාරමිතාවක් වේවා අනුග්‍රහක භාවතුන්ට. සියලුම ලෝකවාසී සත්වින් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික වශයෙන් පමණක් නොව සදහම් අවබෝධයෙන් මානසික වශයෙන්. ඔබ පැතු මේ පැතුම් පළදරන්ට පුළුවන් පැතුම් සඵල වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතර මේ පරලෝකීය වූ ඥාති වර්ගයා සුඛී සුවපත් වේවා පින් අනුමෝදන්ව අනුග්‍රහක බවතුන් සහ ධර්ම ශ්‍රවණය කළ හැමදෙනා මේ බල දෙක පෘථග්ජන මට්ටමින් එකක් බලවත් කරගෙන ආර්ය මට්ටමින් අනිත බලවත් කර ගැනීම තුළින් මාර්යාගේ බලය දුර්වල කොටගෙන ඔබේ ජීවිතයට බුදුන්ගේ බලය පතුර පතරන තැනටපත් වෙන්නට මෙම අවබෝධයේ හේතු වාසනා වේවායි කියලා අදිෂ්ඨාන කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං